අපි අද පන්තිය පටන් ගන්න බලාපොරොත්තු වෙනවා දුර පුතාට සුබ සන්ධ්‍යාවක්. අපි ලබන සතියේ ඉඳන් පන්තියේ වේලාව වෙනස් කරන්න බලාපොරොත්තු වෙනවා. ලබන සෙනසුරාදා ඉරිදා අපි පන්තිය 7:10ට කරන්න බලාපොරොත්තු වෙනවා. 7:10 ඉඳන් පන්තිය කරන්න බලාපොරොත්තු වෙනවා. 7:10 ඉඳන් පන්තිය කරන්න බලාපොරොත්තු වෙනවා. ලබන සෙනසුරාදා ඉරිදායි විද්‍යාව පන්තිය. අපි ගණිතය පන්තිය කරන්න බලාපොරොත්තු වෙනවා. හෙට ඒ කියන්නේ සඳුදා 6:10ට 6:10 ඉඳන් 7 වෙනකනුයි සිකුරාදා 6:10 ඉඳන් 7 වෙනකනුයි. ඕකේද මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් කියන්න පුළුවන්. සහභාගී වෙන්න. ඒ ටයිම් එක ඕකේ සර්. ඕකේ හරි. අපි එහෙනම් පන්තියට යන්න පන්තිය පටන් ගන්න බලාපොරොත්තු වෙනවා චුට්ටක් ඉන්න. අපි පන්තිය පටන් ගන්න බලාපොරොත්තු වෙනවා. අපි මේකේ පළවෙනි ගාන අපි හැදුවා හැදුවා. අපි මේකේ තියෙන ඉතුරු ගණන් ටික පොඩ්ඩක් හදන්න බලාපොරොත්තු වෙන අභ්‍යාස ටික මෙටික් කරලා මම හිතනවා කරලා ඇති කියලා. සමහර වෙලාවට කරලා නැත්නම් පොඩ්ඩක් මට කලින් හදන්න බලන්න. ඇත්තටම කළා නැත්නම් අපිට වෙන දවසක කතා කරන්න පුළුවන්. මේ ගණන් ටික හදලා තියෙනවා නම් මේ ටික මෙහෙම කතා කරන්න බලාපොරොත්තු වෙන උත්තර ටික මේ ටික හදලා තියෙන නැත්නම් අපි ලබන සතියේ කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මේ ගණන් හදලා නැත්නම් එකපාරක් වැරදුනත් කමන්නේ. Taman තනියම හදන එක ඉතාම වැදගත් වෙනවා ගණන් කියන එක ඇත්තටම. එහෙනම් අපි ලබන සතියේ මේ කොටස කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ලබන සතියේ මේ කොටස අපි අමතර දැනුමට කියන කොටස අද කතා කරන්න බලාපොරොත්තු වෙනවා. විද්‍යුතය කියන එකත් ගින්දර කියන එකත් වතුර කියන එකත් ඒවා සේරම එකයි. ඒවා හොඳින් පාවිච්චි කරොත් අපි හොඳයි, නරකයට මේ භාවිතා වුණොත් ඒක විශාල ඒකෙන් බලපෑමක් සිද්ධ වෙනවා. අපේ ජීවිතය නැති වෙන්න පවා පුළුවන්. විද්‍යුතය කියන්නේ ඊටාම භයානකයි. ඒ අතරිනුත් විද්‍යුතය කියන්නේ ඊටාම භයානකයි. මොකද අපිට වතුර කියන දේ ඇහැට පේනවා. ගින්දර කියන දේ අපිට ඇහැට පේනවා. නමුත් විද්‍යුතය කියන දේ අපිට ඇහැට පේන්නේ නැහැ. කොහෙද විද්‍යුතය තියෙන්නේ කියලා ඇත්තටම. ඒක නිසා අපිට ඊටාම භයානකයි. ඒ අතරින් එතකොට විද්‍යුතය කියන එක අපි විද්‍යුතය භාවිතා කරනකොට මේකෙදී සිද්ධ වෙන්න පුළුවන් මේ දේවල් තමයි මේක පොඩ්ඩක් දක්වලා තියෙන්නේ. අපි ඒක ගැන පොඩ්ඩක් බලලා විස්තර කරන්න බලාපොරොත්තු වෙනවා. ඒකේ ගැන අපි ඉස්සෙල්ලාම මේ අමතර දැනුමට කියන පොත කොටස අපි පොඩ්ඩක් බලලා අන්තිමට මම ඒක විස්තර කරන්න බලාපොරොත්තු වෙනවා. ඉස්සෙල්ලා අපි පොතේ තියෙන දේ පොඩ්ඩක් අපි බලමු. විදුලිය භාවිතයේදී ආරක්ෂාකාරී වීම කියලා දක්වලා තියෙනවා. එතකොට විදුලිය භාවිතා කරනකොට ආරක්ෂාකාරී වීම කියලා දක්වනවා. විද්‍යුත් කම්පන විදුලි සැර වැදීම කියලා දක්වලා තියෙනවා. එතකොට ඉලෙක්ට්‍රික් ෂොක් කියලා දක්වලා තියෙන මේ විද්‍යුත් කම්පනය නැත්නම් විදුලි සැර වැදීම ගැන තමයි දක්වලා තියෙන්නේ. මිනිස් සිරුර හරහා ඉලෙක්ට්‍රෝන ගලා යෑමක් සිදු වූ විට විද්‍යුත් කම්පන ඇති වේ. එතකොට මිනිස්සෙගේ ශරීරයේ එතකොට ඉලෙක්ට්‍රෝන ගමන් කරාම විද්‍යුත් කම්පනයක් ඇති වෙනවා කියලා දක්වනවා. විද්‍යුත් ධාරාවක් ඇතිවීම සඳහා සංවෘත පරිපථයක් හා විභව අන්තරයක් පැවතීම අවශ්‍ය වේ. අපි ඒක පොඩ්ඩක් මම විස්තර කරන්න බලාපොරොත්තු වෙනවා. මේක එකපාරක් කියවලා ඇත්තටම ඒක නිසා පොඩ්ඩක් මේකේ මොකද්ද තියෙන එක අපි කියලා බලමුත් එහෙම. එතකොට මිනිස්සෙගේ ශරීරය හරහා එතකොට ඉලෙක්ට්‍රෝන ධාරාවක් ගලාගෙන ගියා. මේකට තමයි අපි විද්‍යුත් කම්පනයක් ඇති වෙනවා කියලා දක්වලා තියෙන්නේ.
එතකොට මේ විද්‍යුත් ධාරාව ගලන් යන්න නම් සම්වෘත පරිපථයකුයි විද්‍යුත් විභවාන්තරයකුයි පවතින්න ඕන කියලා දක්වලා තියෙනවා. විද්‍යුත් ධාරාවට ඇතුළු වීමට හා පිටවීමට දේහය මත ස්ථාන දෙකක් නොමැති විට විද්‍යුත් කම්පන පිළිබඳ අවදානමක් නොමැත කියලා දක්වලා තියෙනවා. 19 විද්‍යුත් ධාරාවට ඇතුළු වීමට හා පිටවීමට දේහ මත ස්ථාන දෙකක් නොමැති විට විද්‍යුත් කම්පන පිළිබඳ අවදානමක් නොමැත කියලා දක්වලා තියෙනවා. 19:31 රූපයේ දැක්වෙන කුරුල්ලා අධිබැලති විදුලි රැහැනක් මත විදුලි සැර නොවැදී සිටීමට හේතුව මදක් සිතන්න. කුරුල්ලා ස්ථාන දෙකකින් විදුලි රැහැන ස්පර්ශ කළද එම ස්ථාන දෙක සමාන විභවයක් පවතිනවා. එනම් විභව අන්තරයක් නොමැතිවීම නිසා කුරුල්ලාගේ සිරුර හරහා ඉලෙක්ට්‍රෝන ගලා යෑමක් සිදු නොවේ කියලා දක්වනවා. එනම් කුරුල්ලාට විදුලි සැර නොවදිනවා කියලා දක්වලා තියෙනවා. මම මේක පොඩ්ඩක් ආපහු මේක තියෙන දේ පොඩ්ඩක් කියලා විස්තර කරන්න බලාපොරොත්තු වෙන ඇත්තටම මොකද්ද මේ වෙන්නේ කියන එක ඇත්තටම විද්‍යුත් ධාරාවට මිනිස් සිරුර තුරට ඇතුළු වීමට සහ ඉන් පිටවීමට ස්ථාන දෙකක් පවතින විට විද්‍යුත් කම්පනයක් ඇති විය හැකියි කියලා දක්වනවා. එනම් විදුලි රැහැනක් එක් ස්ථානයකින් මිනිස් සිරුර ස්පර්ශ කරන විට මිනිසා පාවාහන රහිතව පොළව සමග සම්බන්ධ වී සිටිනම් ඔහුට විදුලි සැර වැදෙනවා කියලා දක්වනවා. මෙසේ වන්නේ විදුලිය මිනිස් සිරුර ස්පර්ශ කරන ස්ථාන දෙක අතර විභවයේ වෙනස විභවාන්තරයක් පවතීම කියලා දක්වනවා. එනම් විදුලි රැහැන සහ පොළව අතර සම්බන්ධතාවය ගොඩ නැගීම නිසා සංවෘත විදුලි පරිපථයක් ඇති වෙනවා. සජීවී විදුලි රැහැනින් මිනිසාගේ සිරුරට ඇතුළු වන විදුලිය ඔහුගේ පාද හරහා භූගත වෙනවා. එනම් යම් අයෙකු තනි විදුලි රැහැනක් ස්පර්ශ කිරීම හානිදායක නොවන්නේ යයි සිතීම වැරදි බව ඔබට වැටහෙනු ඇත කියලා දක්වලා තියෙනවා. මේ කොටස මම පොඩ්ඩක් කියන්නම්. ඇත්තටම මේකේ ඇත්තටම කියලා තියෙන දේ සමහරවිට තේරුම් ගන්න අපහසු වෙයි. ඇත්තටම අපි විද්‍යුතේ නිපදවනවා. එතකොට විදුලි බලාගාරයකදී විද්‍යුතේ නිපදවනවා. එතකොට මේ විදුලි බලාගාරයකදී ඒ නිපදවන විද්‍යුතය එතකොට ඒක විදුලි බලාගාරයේදී මොකද කරන්නේ? අපි ඒ විද්‍යුත් ජනකයක් එහෙම භාවිතා කරලා විද්‍යුත් ජනකයක් අපි භාවිතා කළ ජෙනරේටර් එකක්. එතකොට ජෙනරේටර් කියන එක මම මෙහෙම ලියන්නම්. ජෙනරේටර් එකක් භාවිතා කරලා විද්‍යුතේ නිපදවනකොට මොකද කරන්නේ? මේ නිපදවන විද්‍යුතේ එක අග්‍රයක් මොකද කරන්නේ? දූල පුතාලක බැටරි කෑලි දන්නවා. බැටරි කෑල්ලක ධන අග්‍රය තියෙනවා, ඍණ අග්‍රය තියෙනවා. බැටරි කෑලි අග්‍ර දෙකක් තියෙනවා. එතකොට මේ නිපදවන විද්‍යුතේත් එතකොට අග්‍ර දෙකක් තියෙන්න ඕන. එතකොට එක අග්‍රයක් එතකොට ධන ඍණ කියලා එතකොට අග්‍ර දෙකක් අතර ප්‍රත්‍යාවර්ත මේක සරල ධාරා නෙවෙයි ඇත්තටම ප්‍රත්‍යාවර්ත ධාරා. එතකොට මේක දෙකක් තියෙන්න ඕන. නමුත් මොකද්ද කරන්නේ? විද්‍යුතේ නිපදවන ස්ථානයේදී මොකද කරන්නේ? මේක එක අග්‍රයක් මොකද කරන්නේ? පොළවත් එක්ක සම්බන්ධ කරනවා. පොළවත් එක්ක මේ එක අග්‍රයක් සම්බන්ධ කරනවා. අපි බැටරි කෑල්ලෙන් කිව්වොත් එක කෑල්ලක් මෙහෙම පොළවට සම්බන්ධ කරනවා වගේ. එතකොට මේ එක අග්‍රයක තමයි විද්‍යුතය ගමන් කරන්නේ. එතකොට මේ පොළව හරහා මේකේ පරිපථයක් සම්බන්ධ වෙනවා. අපි මේකෙදි බල්බ් එකක් මෙහෙම තියුණොත් එහෙම බල්බ් එකක් තියෙනවා. බල්බ් එකට එක අග්‍රය සම්බන්ධ කර අනිත් අග්‍රය පොළවට සම්බන්ධ කරාම බල්බ් එක පත්තු වෙනවා වගේ වැඩක් තමයි මේකෙදි සිද්ධ වෙන්නේ. මේ බැටරි කෑලි වලදී මේක සිද්ධ වෙන්නේ නැහැ ඇත්තටම. මම මේක මේ දූල පුතාලට තේරුම් ගන්න පුළුවන් වෙන්න තමයි මේක විස්තර කරේ. මේක මේ ආකාරයේ තමයි සිද්ධ වෙන්නේ. මේක තේරුම් ගන්න පුළුවන් වෙන තමයි මම දූල පුතාලට මේක කිව්වේ. ඇත්තට බැටරි කෑල්ලක මේ වගේ දේවල් කරන්නේ නැහැ ඇත්තටම අපි. නමුත් විද්‍යුතේ ජනනය කරන ස්ථානයේදී ඒ විද්‍යුත් උත්පාදනය කරන ස්ථානයේදී මොකද කරන්නේ? එක අග්‍රයක් පොළවට සම්බන්ධ කරලා තියෙනවා. එක අග්‍රයකයි විද්‍යුතේ ගමන් කරන්නේ. මේ ආකාරයට විද්‍යුතය අපි දූල පුතාලා ගෙවල් වල 200 මම ලංකාවේ විද්‍යුතේ කීයද කියලා දන්නේ නැහැ. අතරම 220 ඉඳන් 240යි මම හිතන්නේ 230යි කියලා වෙන්න ඕන වෝල්ට්. එතකොට මේ
ගොඩක් වෙලාවට මම හිතන්නේ 230යි වෝල්ට් වෙන්න ඕන ලංකාවේ විද්‍යුතය. එතකොට මේ විද්‍යුත් ධාරාව ගමන් කරන්නේ මොකද? ඒකාග්‍රිකයි. එතකොට සංවෘත පරිපථයක් හදන්න නම් මේකේ මොකද කරන්නේ? අපි බල්බ් එකක් උනත් එහෙමයි. මේ බල්බ් එකක් අපි මේකට සම්බන්ධ කරනවා. බල්බ් එකක් පොළවත් එක්ක ඉතුරු කොටස සම්බන්ධ කරාම බල්බ් එක අනිවාර්යයෙන්ම පත්තු වෙනවා. මේක දූල පුතාලා අත්හදා බලන්න යන්න එපා කවදාකවත් මේක අවදානම ඇත්තටම. නමුත් මේක ඇත්තටම මෙහෙම පත්තු වෙනවා. ඒකාග්‍රය ඕන අනිත් අග්‍රේ පොළවට සම්බන්ධ කරාම බල්බ් එක පත්තු වෙනවා. ඒක අනිවාර්යයෙන් මේක සිද්ධ වෙන දෙයක් ඇත්තටම. එතකොට ඒකට හේතුව වෙන්නේ මේ පොළවේ පෘථිවිය හරහා මේ ඒකාග්‍රය සම්බන්ධ වෙලා තියෙන මේ අග්‍රේ සම්බන්ධ වෙලා තියෙන. එතකොට පෘථිවිය හරහා මේ ආකාරයට මේකේ මේ කඩයිරි වලින් දක්වපු ආකාරයට එතකොට ඒක සංවෘත පරිපථයක් සකස් කරලා තියෙනවා. මම මෙතන මේ දැක්වුවා වගේ පොළව හරහා මේ සංවෘත පරිපථයක් සකස් කරලා තියෙනවා. එතකොට දූල පුතාලාට හිතෙන්න පුළුවන් මොකද්ද මේ තව වයර් එකක් එනවා ඒක මොකද්ද කියන එක ඇත්තටම. අපි එහෙනම් එක වයර් එකක් තියුණාම ඇතිනේ එහෙනම් අනිත් වයර් එක මොකද්ද කියලා දූල පුතාලට හිතෙන්න පුළුවන්. අනිත් වයර් එක මොකද්ද කරන්නේ? මේ පොළවට මේ සම්බන්ධ කරලා තියෙන මේ වයර් එකේ එක කෙලවරක් මෙහෙම අරන් එන එක තමයි සිද්ධ වෙන්නේ. එතකොට මේ පොළවට සම්බන්ධ කරපු මේ වයර් එකේ එක කෙලව මේක අරන් එනවා. අපි මේක අතින් ඇල්ලුවත් අපිට විද්‍යුතය වදින්නේ ඇත්තටම. අපිට මේ කලින් අවස්ථාවේදී දක්වලා තිබුණු මේ කේබල් ඇත්තට මේකේ වයර් කියන එක මේව කරන්ට් එක යන වයර් ඇත්තට මේ අවස්ථාවේදී තියෙන මේ වයර් ටික මේක උඩ තියෙන වයර් එකක් මෙතන ඒ වයර් එක තමයි අපි මේ කතා කරන්නේ. ඒක පොළවට සම්බන්ධ කරලා තියෙන්නේ. මේ විද්‍යුත් උත්පාදනය කරන තැන ජෙනරේටර් තියෙන තැන ඒක පොළවට සම්බන්ධ කරලා තියෙන්නේ. අපි ගෙවල් වලට එන වයර් දෙක වෙන්නේ මේ දෙක ඇත්තටම. නමුත් දූල පුතාලා එතකොට හිතෙන්න පුළුවන් වැරදිලාවත් මේ එක වයර් එකක් කැඩුනොත් අපිට විද්‍යුතය ඒ වදින්නේ නැහැ කියලා. නෑ වදිනවා. මේ වයර් එක කැඩුනොත් අපිට විද්‍යුතය සැර වදින්නේ නැහැ. මේ වයර් එක කැඩුනොත් මොකද වෙන්නේ? අපිට මේ වයර් එක මේ පොළවට සම්බන්ධ කරලා තියෙන්නේ. ඒක මම පොඩ්ඩක් ඒක මම අඳින්න වයිට් බෝඩ් එකේ. ඒක මම හිතන්නේ හොඳ වෙයි. එතකොට අපි මම මේ G කියලා එකෙන් දැක්ුවේ මේ විද්‍යුත් උත්පාදනයේ ජෙනරේටර් කියන එක. එතකොට ඒකාග්‍රයක් පොළවට සම්බන්ධ කරලා තියෙන්නේ. අනිත් අග්‍රේ තමයි අපි ලයිට් කණු වල එහෙම ගමන් කරන්නේ මේ අනිත් අග්‍රේ. මේක මේ අග්‍රේත් මෙහෙම පොළවට සම්බන්ධ කරයි කියලා ඒක මෙහෙම ආපහු අරන් යනවා. ඇත්තටම ලයිට් අපි ගෙවල් වලට ලයිට් ඒ වයර් එක කරන්ට් එක ගන්නකොට එන කේබල් දෙකෙන් එකක් ඇත්තටම 3 phase නම් ඇත්තටම මේන් තුනක් තියෙන්නේ. මේකෙන් තුනක් තියෙන්නේ. මේ පොළවට සම්බන්ධ කරපු එකෙන් එකක් තියෙන්නේ 3 phase නම්. එතකොට අපි මෙතන 3 phase ගැන කතා කරන්නේ ඇත්තටම අපි කතා කරන්නේ single phase ගැන. එතකොට single phase එකක් ගැන කතා කරන්නේ. එතකොට මේ අවස්ථාවේදී අපි ගෙවල් වලට එන ලයිට් වයර් වලදී ඒ ලයිට් කණුවක වයර් දෙකක් එනෝ නම් මම හිතන්නේ ගොඩක් වෙලාවට උඩ වයර් එක එන්නේ මේ පොළවට සම්බන්ධ කරපු මේ වයර් එක. earth කියන එක නෙවෙයි නිව්ටල් කියලා කියන්නේ අපි ඇත්තටම මේකට නිව්ටල් n කියන එකෙන් දක්වන්නේ මේක. මේකෙන් දක්වන්නේ ලයිට් l කියන එක විද්‍යුතේ ගමන් කරන ලයින් එක තමයි මේක l කියලා දක්වන්නේ. මේකට දක්වන්නේ අපි n කියන නිව්ටල් කියලා. නිව්ටල් කියන්නේ බිඳුව කියන එක ඇත්තටම ඒක එතකොට නිව්ටල් එතකොට ඒකේ විද්‍යුත් ආරෝපණය ඇත්තටම බිඳුවක් වෙනවා. විද්‍යුත් මේ ඒකෙන් කිසිම බලපෑමක් වෙන්නේ නැහැ. එතකොට නිව්ටල් කියලා අපි ඒක දක්වන්නේ. earth කියන එක තව වෙන කතාවක්. ඇත්තටම earth කියන එක වෙන එකක්. එතකොට earth කියන්නේ අපි ගෙදර පොළවට හයි කරන එක තමයි earth කියලා කියන්නේ. ගෙදරින් ඒ පොළවට හයි කරන ලයින් එක කොටස තමයි earth කියලා කියන්නේ. එතකොට මේක විදුලි බලාගාරයේදී පොළවට හයි කරපු එක තමයි අපි නිව්ටල් කියලා කියන්නේ. අනිත් එක L කියලා කියන්නේ. එතකොට අපි මේ පරිපථයක් සකස් කරනකොට අපි ගෙවල් වල පාවිච්චි කරන ලයිට් එකක් එහෙම භාවිතා කරනකොට අපි භාවිතා කරන්නේ මේ ලයිට් නිව්ටල් එකයි
මේ නිව්ටල් එක මේ ලයිට් වයර් එක. එතකොට ඒ දෙක අතර තමයි අපි ස්විච් එකක් එහෙම දාලා ලයිට් එකක් පත්තු කරන්නේ. ඒක හොඳින් මතක තියාගන්න. එතකොට මේක හොඳින් මතක තියාගන්න මේක. එතකොට මේ දේ වෙන්නේ කියලා ඒ විද්‍යුතය නිපදවනකොට. එතකොට අපි කලින් අවස්ථාවේ දක්වලා තියුණු එතකොට කලින් අවස්ථාවේ දක්වලා තියුණු ඒ අවස්ථාව කුරුල්ලෙක් මේක උඩ වහලා තියුණොත් එතකොට මෙතන කුරුල්ලෙක් ඉන්නවා කියලා. එතකොට කුරුල්ලෙක් මෙතන ඉන්නවා. කුරුල්ලෙක් එතකොට මෙතන කකුල් දෙක මෙහෙම තියන් ඉන්නවා. තියන් හිටියට එතකොට මේ නිව්ටල් වයර් එකේ කිසිම වෙලාවක විද්‍යුතය ගමන් කරන්නේ නැහැ. සාමාන්‍යයෙන් විද්‍යුතය ගමන් කරන්නේ ඒ වුණාට විශ්වාස කරන්න එපා. ඇත්තටම ඒක ඉතාම භයානකයි. ඇත්තටම සමහර වෙලාවට ඒ වයරින් කරන කට්ටිය වරද්දනවා දෙක. ඒක නිසා විශ්වාස කරන්න එපා. ඇත්තටම නිව්ටල් එකේ විද්‍යුතය ගමන් කරන්නේ නැහැ කියලා. ඒක ගමන් කරන්න බෑ ඇත්තටම. නමුත් ඒ ලංකාවේ එහෙම වයරින් කරන කට්ටිය ගොඩක් වෙලාවට ඒ ශේෂ්ත්‍රයේ දැනුම අඩුයි ඇත්තටම. ඒක ඒ නිසා ඒ දෙක මාරු කරන්න පුළුවන් අවස්ථා වැඩි ඇත්තටම. ඒක නිසා විශ්වාස කරන්න එපා. ඇත්තටම මේක ඉතාම අවදානම් ඇත්තටම. ඒක නිසා මේ නිව්ටල් කියන එකේ කුරුල්ලෙක් හරි මොකෙක් හරි එහෙම වැහුවොත් එහෙම එතකොට ඒ කුරුල්ලා වැහුවාම කිසිම ඒ විද්‍යුත් ධාරාවක් කොහෙත්ම මේක ගලන් යන්නේ නැහැ. එතකොට මේකේ විද්‍යුත් විභවාන්තරේ බිඳුවක් වෙනවා. ඒක නිසා වැහුවයි කියලා කිසිම බලපෑමක් සිද්ධ වෙන්නේ නැහැ. එතකොට මේ ලයිට් වයර් එකේ මොකද වෙන්නේ? ලයිට් වයර් එකේ මේ කුරුල්ලෙක් එහෙම වැහුවොත් එහෙම කකුල් දෙක මෙහෙම තිව්වොත් එහෙම මොකද වෙන්නේ? මේකෙදී මේ ලයිට් වයර් එකේ විතරයි ඉන්නේ. එතකොට ඒකේ අපි හිතුවා 230 වෝල්ට් කියන එක ගමන් කරනවා කියලා. නමුත් මේ දෙක මේ සන්නායකයක් වුණාම ඒව අතර ප්‍රතිරෝධයක් නැහැ කියලා අපි කතා කරන්නේ. එතකොට මේකෙදි විභවාන්තරයක් මේ කුරුල්ලගේ ශරීරය හරහා ඇති වෙන්නේ නැහැ ඇත්තටම. එතකොට එක කම්බියක වැහුවොත් එහෙම ඒ කුරුල්ලගේ ඒ දෙකිලවර කකුල් දෙක අතර විද්‍යුත් විභවාන්තරයක් නැහැ. එහෙනම් දුල පුතාලා V සමානයි IR කියලා ඉගෙනගෙන තියෙනවා. V කියන එක බිඳුවක් නම් එකම සන්නායකය නම් V කියන එක බිඳුවක් වෙනවා. එහෙනම් I කියන එක බිඳුවක් වෙනවා. V බිඳුව නම් I බිඳුවක් වෙනවා. R කියන එක එතකොට ඒ කුරුල්ලගේ ඇඟේ ප්‍රතිරෝධයක් තියෙනවා. එතකොට R කියන එක R අසමානයි බිඳුවක් වෙනවා. කවදාකවත් R බිඳුවක් වෙන්න බෑ ඇත්තටම. ඒක නිසා විද්‍යුත් ධාරාව බිඳුවක් වෙනවා. V කියන එක බිඳුවක් වුණොත්. මේක නිසා තමයි මේ කුරුල්ලෙක් මෙහෙම කකුල් දෙක මෙහෙම තියන් ඉන්නකොට ඒ ශරීරය හරහා විද්‍යුත් ධාරාවක් ගමන් කරන්නේ නැත්තේ. ඒ මොකද විද්‍යුත් විභවාන්තරයක් නැති නිසා. අනිත් අවස්ථාව අපි මිනිස්සෙක් එතකොට මේකදී මේ කුරුල්ලෙක් මේ ගැන කතා කරේ. මිනිස්සෙක් ඇවිල්ලා මෙහෙම මේ අත මේකෙන් මෙහෙම ඇල්ලුව අවස්ථාව තව එකක් අඳින්නම් මම මිනිස්සෙක් ඉන්නවා. එතකොට මේ මිනිස්සයා මේ උඩ අවස්ථාව නිව්ටල් කියන ලයින් එක ඇල්ලුව අවස්ථාව මේ L කියන ලයින් එක ඇල්ලුව අවස්ථාව. මම කලින් කිව්වා මේ ලයිට් L කියන ලයින් එකේ අනිත් එක මේ නිව්ටල් කියන එක ඒක පොළවට සම්බන්ධ වෙලා තියෙන්නේ. එහෙනම් මේ මිනිස්සයා මෙහෙම එකාග්‍රයක් මේක L කියන ලයින් එක ඒ කියන්නේ ලයිට් වයර් එක ඇල්ලුවොත් එහෙම එතකොට පොළව හරහා මේ පොළව පාදයේ තියෙන හරහා එතකොට පොළව හරහා මෙතන සංවෘත පරිපතයක් සකස් වෙනවා. එතකොට පොළව හරහා මේ සංවෘත පරිපතයක් දුවල පුතාලට මෙතන මං හිතන්නේ පේනවා ඇති. මං කොළ පාටින් අඳින්නම් මේක. මේ පරිපතේ මෙයාගේ ශරීරයේ ගිහිල්ලා පොළව හරහා මෙතන මේකට මෙහෙම පරිපතයක් සකස් වෙනවා. ඒකේ ප්‍රතිඵලයක් වෙන්නේ එතකොට V සමානයි IR කියන අපි කතා කරා. V කියන එක එතකොට 230ක් වෙනවා. 230 වෝල්ට් වෙනවා I කියන එක. එතකොට මනුස්සයාගේ ශරීරයේ ප්‍රතිරෝධය එතකොට ඒක නිසා I කියන එක එතකොට 230 වෝල්ට් බෙදීම R කියන ධාරාවක් ගමන් කරනවා මේ පුජ්‍යලගේ ශරීරය හරහා. වැරදිලාවත් මේ ගමන් කරන ඒ ධාරාව 20 මිලි ඇම්පියර්
20 මිලි ඇම්පියර් වලට වඩා වැඩි වුණොත් මේ පුජ්‍යලයා මැරෙන්න පුළුවන්. 20 මිලි ඇම්පියර් කියලා කියන්නේ ඊටාම කුඩා ධාරාවක් මේ පුජ්‍යලයන්ගේ ශරීරයේ තියෙන ඒ ප්‍රතිරෝධය කියන එකත් එක අනුව මීට වඩා විශාල ධාරාවක් ගලාගෙන යන්න පුළුවන්. ඒක නිසා මෙහෙම අතින් අපි ඇල්ලුවොතින් අනිවාර්යයෙන්ම නැති වෙන්න පුළුවන් අවස්ථා ජීවිතේ නැති වෙන්න පුළුවන් අවස්ථාව වැඩි ඇත්තටම. අපි මේ දෙවෙනි අවස්ථාව මේක පළවෙනි අවස්ථාව අපි දෙවෙනි අවස්ථාව බැලුවොත් එහෙම දෙවෙනි අවස්ථාව මම නිල් පාටින් අඳින්නම් දෙවෙනි අවස්ථාව බැලුවොත් එහෙම මේ පුජ්‍යලයා මේ නිව්ටල් කියන එක මේක අල්ලන් ඉන්නේ එතකොට මේ පුජ්‍යලයා පවය තියෙන්නේත් මෙහෙම නිව්ටල් කියන පොළව මත තියෙන්නේ එතකොට මේ අවස්ථාවේදී මොකද වෙන්නේ එකම අග්‍රය එතකොට අල්ලන් ඉන්නේ මේ පුජ්‍යලයාගේ ශරීරය මත ඇති වෙන විද්‍යුත් විභවාන්තරය කීයද 0යි මේ අවස්ථාවේදී 230ක් ආවා විද්‍යුත් විභවාන්තරය මේ අවස්ථාවේදී 0ක් වෙනවා. මොකද මේක කලිනුත් ඒ විදුලි බලාගාරයේදීත් එතකොට පොළවට සම්බන්ධ වෙලා තියෙන්නේ මෙයා මේ ලයින් එක ඇල්ලුවයි කියලා මෙයා පොළවත් එක්ක සම්බන්ධ වෙලා තියෙන. එතකොට ඒක කිසිම බලපෑමක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ කලින්ම පොළවට සම්බන්ධ කරපු වයර් එකක්. ඒක නිසා එයාගේ ශරීරය මත ඒ විද්‍යුත් විභවාන්තරය 0ක් වෙනවා. ඒක නිසා මේ අවස්ථාව විද්‍යුත් විභවාන්තරය 0ක් නම් එතකොට ධාරාව 0ක් වෙනවා. ඒක නිසා කිසිම බලපෑමක් මේ අවස්ථාවේදී සිද්ධ වෙන්නේ මේකේ ඊටාම භයානක අවස්ථාවක් තියෙනවා. මේකේ ඊටාම භයානක අවස්ථාවක් තියෙනවා. ඒ මොකද්ද? ඒක මොකද්ද? මේ වයරින් කරන කට්ටිය සමහර වෙලාවට ස්විච් දානවා මේ නිව්ටල් එකට. මේ නිව්ටල් එකට ස්විච් එකක් සම්බන්ධ කරෝතින් එතකොට විද්‍යුතය ගැන දන්නේ නැති සාමාන්‍ය පුජ්‍යලයා මොකද හිතන්නේ? මේක ඒ පරිපතය ඒ කියන්නේ ඒක ඕෆ් කරලා තියෙයි කියලා හිතන්නේ එතකොට. එතකොට ලයිට් එක ඇත්තටම ඕෆ් වෙනවා මේකෙන්. ලයිට් එක ඇත්තටම මෙහෙම මේ පරිපතය මම මේක ආපහු ඇඳොත් එහෙම මේ පරිපතය මම අඳින්නම්. එතකොට ලයිට් එකක් තියෙනවා මෙතන ස්විච් එකක් තියෙනවා එතකොට මෙතන මං ඒ ජෙනරේටර් එක එතකොට මේක නිව්ටල් කියලා දැලුවොත් එහෙම මේක ලයිට් වයර් එක මේක එක අවස්ථාවක් මම මෙතනම අඳින්නම් අනිත් අවස්ථාව එතකොට ලයිට් එකක් තියෙනවා ජෙනරේටර් එක එතකොට මෙතන මේ අවස්ථාව ස්විච් එකක් දාන්න පුළුවන් ඒ ස්විච් එකක සම්බන්ධ කරනකොට මේ සම්බන්ධ කරන්න පුළුවන් අවස්ථා දෙකක් තියෙනවා ස්විච් එකේ දුවල පුතාලා ස්විච් එකේදී මේ ස්විච් එකක් තියෙනවා නම් මෙතන එර්ත් එක කියන එක තමයි උඩ තියෙන්නේ ඊට පස්සේ තියෙන්නේ ඒ මිනිස්සෙගේ ඒ හෘදය කියන එක වම් පැත්තට බර වෙලා තියෙන මිනිස්සෙගේ හෘදය කියන එක වම් පැත්තට බර වෙලා තියෙන නිසා මේක නිව්ටල් එක තමයි මේ වම් පැත්තට ඉන්නේ. මේ පැත්තට ඉන්නේ ලයිට් වයර් එක. මේ ආකාරයට මං හිතන්නේ මම ඒක ලොකුවට අඳින එක හොඳ වෙයි. මං අලුත් පිටුවක ඒක ලොකුවට අඳින්න ඒක හොඳ වෙයි මං හිතන්නේ. අපි ප්ලග් එකක් බැලුවොත් එහෙම ප්ලග් එක සාමාන්‍ය තියෙන්න ඕන. ප්ලග් එක සාමාන්‍යයෙන් තියෙන්න ඕන එර්ත් එක උඩ තියෙන්නේ ඊට පස්සේ මිනිස්සුන්ගේ හෘදය කියන එක මේ ආකාරයට වම් පැත්තට බර වෙලා තියෙන්නේ ඒක නිසා මේ හෘදයට වෙන්න පුළුවන් බලපෑම අඩු කරගන්න නිව්ටල් එක තමයි නිව්ටල් එක මම කතා කරා කලින් 0 වෝල්ට් කියලා ඒ කියන්නේ විදුලි බලාගාරයේදී ඒක පොළවට සම්බන්ධ කරලා තියෙන එක විද්‍යුතයක් ගමන් කරන්නේ නැහැ කියලා කතා කරා ඒක නිසා මේ නිව්ටල් එක තමයි වම් පැත්තේ තියෙන්නේ අනිත් පැත්තේ තියෙන්නේ ලයිට් වයර් එක දකුණු පැත්තේ තියෙන්නේ. එතකොට මේ අවස්ථාවේදී එතකොට මම මේකෙදි මම ඒ ලයිට් එක පත්තු කරන අවස්ථාව දැක්වුවොත් එහෙම එතකොට මේක ජෙනරේටරේ නම් එතකොට
මේකෙදී මේක ලයිට් එක මේක නිව්ටල් එක මේක එක අවස්ථාවක් අනිත් අවස්ථාව නිව්ටල් එක ජෙනරේටර් එක ඊළඟට මේක ලයිට් එක මේ අවස්ථා දෙකේදී මේ වගේ අවස්ථා දෙකක් පුළුවන් සර්කිට් එක එතකොට තියෙන්න එතකොට මේ නිව්ටල් කියන එක අපි කතා කර මේක ධාරාවක් ගලාගෙන යන්නේ නැහැ කියලා මේකෙදී මේක විතරයි 230යි වෝල්ට් කියන ඒ විද්‍යුත් විභවාන්තරය තියෙන්නේ එතකොට සාමාන්‍යයෙන් හරියට පරිපථයක් සවි කරලා තියෙනෝ නම් ස්විච් එකක් ඕෆ් කරාම ස්විච් එක මෙතන තියෙන මේ ස්විච් එක ඕෆ් කරාම මේකයි ඕෆ් වෙන්නේ වැරදිලාවත් මේ මිනිස්සෙක් වයරින් කරන මිනිස්සයා මේ දෙක මාරු කරොතින් මෙතනට නිව්ටල් එක එන්නේ මෙතනට ලයිට් එක එන්නේ වැරදිලාවත් මේ ප්ලග් එකේ ඒ සවි කරන මිනිස්සයා මේ දෙක මාරු කරොතින් මෙතනට නිව්ටල් එක එනවා මෙතනට ලයිට් එක එනවා එතකොට මොකද වෙන්නේ නිව්ටල් එක ඕෆ් වෙලා තියෙන්නේ මේ 230 මෙතනට හැමනිතරම එනවා එතකොට දන්නේ නැතුව කවුරු හරි ස්විච් එක ඕෆ් කරා නිවිලා තියෙන්නේ කියලා මේ ලයිට් වයර් එක කරන්ට් එක එන්නේ නැහැ කියලා හිතලා ඒක ඇල්ලුවොත් එහෙම මොකද වෙන්නේ කරන්ට් එක වදිනවා අනිවාර්යයෙන්ම ඒක දැන් තමයි මම මේ කතා කරන්න හදන්නේ එතකොට මේ ලයිට් එක එතකොට මේ නිව්ටල් එක ඕෆ් වෙලා තියෙන එතකොට මෙතන මේ ලයිට් එක පත්තු වෙන්නේ නැහැ ලයිට් එකේ නම් පත්තු වෙන්නේ නැහැ මේ අවස්ථාවේදී මේ අවස්ථාවේදී මොකද වෙන්නේ මෙතන සංවෘත පරිපතේ නැති වෙලා මේ අවස්ථාවේදී මොකද වෙලා තියෙන්නේ සංවෘත පතේ නැති වෙලා ලයිට් එක ඕෆ් වෙලා නමුත් මේ අවස්ථාවේදී දෙකේදී තියෙන අවදානම් මොකද්ද කියලා බැලුවොත් එහෙම මේ අවස්ථා දෙකේදී තියෙන අවදානම් බැලුවොත් එහෙම මේ විදුලි බලාගාරේ ඉඳන් මේ ලයිට් එක වෙනකම් මෙතනට වෙනකම් 230 වෝල්ට් එනවා මේ අවස්ථාවේ බැලුවොත් එහෙම මෙතනින් 230 වෝල්ට් නතර වෙලා තියෙනවා එතකොට අපි මේ ස්විච් එක දාන්නේ නැත්නම් මේ ලයිට් එකට කවදාකවත් 230 වෝල්ට් එන්න බෑ. නමුත් මේ අවස්ථාවේදී මොකද වෙලා තියෙන්නේ 230 වෝල්ට් මේ ස්විච් එකේ කෙලවරකටම ඇවිත් තියෙනවා. කවුරු හරි දන්නේ නැතුව පොළවේ ඉඳගෙන මිනිස්සේ පොළවේ ඉඳගෙන මේක පොළව තියෙන්නේ පොළවේ ඉඳගෙන මේකේ ලයිට් එක මාරු කරන්න ගිහිල්ලා මේ වයර් එක ඇල්ලුවොත් මොකද වෙන්නේ මෙතන මේකෙදී පොළවට සම්බන්ධ වෙලා කියලා කිව්වා අපි නේ නිව්ටල් එක. එතකොට මෙයා මේ පොළවත් එක්ක සම්බන්ධ වෙලා එතකොට මෙයාගේ ඒකාග්‍රයක් මේකට සම්බන්ධ වෙලා තියෙන මෙතනට පොළව හරහා. එතකොට මෙතන ලයිට් එක මාරු කරන්න ගිහිල්ලා මෙයා අල්ලුවා විතරයි මොකද වෙන්නේ 230 වෝල්ට් මෙයාගේ ශරීරයේ හරහා ගමන් කරනවා. එතකොට ඒකේ අපි කලින් කතා කර V සමානයි IR අණුව I සමානයි V බෙදීම R. එතකොට ඒක නිසා 230 වෝල්ට් බෙදීම R කියන කියන්නේ විද්‍යුත් ධාරාවක් ගමන් කරනවා මෙයාගේ ශරීරය හරහා අනිවාර්යයෙන්ම ගොඩක් වෙලාවට මේ වගේ අවස්ථාවකදී ඒ පුජ්‍යලය නැති වෙන්න අවස්ථාව ඉතාම වැඩි ඇත්තටම. නමුත් මේ අවස්ථාවේදී මොකද වෙන්නේ? මේ අවස්ථාවේදී පුජ්‍යලයක් මෙහෙම මෙතන ලයිට් එක මාරු කරන්න ගිහිල්ලා මේ පුජ්‍යලයා මෙතන ඇල්ලුවත් එතකොට මේක විදුලි බලාගාරයේදී 0.5 වෝල්ට් එහෙනම් ඒක මේ කෙලවර ඇල්ලුවත් 0.5 වෝල්ට් මේ කෙලවර ඇල්ලුවත් එහෙම මෙතනට සම්බන්ධ වෙලා නැහැ. එහෙනම් ඒක කිසිම නිකන් වයර් කෑල්ලක් විතරයි. එහෙනම් මොන කෙලවර ඇල්ලුවත් විදුලිය මේ පුජ්‍යලයා හරහා ගමන් කරන්නේ නැහැ. ඒක නිසා හරියට පරිපථයක් සම්බන්ධ හදලා තියෙනවා නම් මේ ආකාරයේ වෙන්න ඕන. නමුත් ලංකාවේ මේ ආකාරයක් තියෙනවා. ඒක මම දැකලා තියෙනවා ඇත්තටම මේ ආකාරයට වයර් සම්බන්ධ කරන මිනිස්සු ඉන්නවා ඇත්තටම. ඒක නිසා ඊටාම අවදානම් ඇත්තටම මේ ආකාරයට වයර් එක සවි කරොත් එහෙම ඒක ඊටාම අවදානම් අනිවාර්යයෙන්ම කරන්ට් එක වදිනවා. දන්නේම නැතුව කරන්ට් එක වැදිලා නැති වෙන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. ඒක නිසා මේකෙදී මේ ප්ලග් එකක උනත් එහෙමයි අපි ටෙස්ටර් එකකින් එහෙම පුළුවන් බලන්න ඇත්තටම නිව්ටල් එකද මෙතන තියෙන්නේ කියන එක මෙතන 230ක් තියෙද කියලා බලන්න පුළුවන් ඇත්තටම ඒවා වැරදිලා තියුණොත් මේ ස්විච් එක ඕෆ් කරයි කියලා මේක කරන්ට් එක එන්නේ නැහැ කියන එකක් වෙන්නේ ඇත්තටම ඒ කරන්ට් එක 230ක් එනවා අපි
පොළවත් එක ඇල්ලුව හැටිය කරන්ට් එක වදිනවා ඇත්තටම. ඒක නිසා ඒක හොඳින් මතක තියාගන්න. ඒක ඉතාම වැදගත් වෙනවා. ඒ කරන්ට් එක කියන එක. ඒක ගොඩක් වෙලාවට ගොඩක් කට්ටිය හිතන්නේ එක වයර් එකක් නැතිව තියුණාම එක වයර් එකක් විතර ස්විච් එකකින් අයින් මේ සම්බන්ධය විසන්ධි කරොත් ඒ කියන්නේ විවෘත පරිපථයක් කරොත් කරන්ට් එක ගමන් කරන්නේ නැහැ කියලා. නමුත් ගමන් කරනවා. ඒක ඊටාම වැදගත් වෙන්නේ ඒ පොළවට විදුලි බලාගාරයේදී එක ලයින් එකක් සම්බන්ධ වෙලා තියෙනවා. ඒක නිසා තමයි එහෙම වෙන්නේ. ඒක නිසා ඒ විදුලි කාර්මික ශිල්පීන්ට එහෙම ඊතරම් පුහුණුවක් නම් හිතන්නේ ලංකාවේදී ලැබෙනවා කියලා. ඒක නිසා ඊටාම අවදානම් ඇත්තටම සමහර වෙලාවට සමහර අය හදන ඒ ගෙවල් වල හදන විද්‍යුත් පරිපථ. ඒක හොඳින් මතක තියාගන්න මේක හොඳින් මතක තියාගන්න. මේකෙදී ඇත්තටම මේකේ මම මෙතනට වෙනකන් කතා කරපු නිසා ඕනනම් කතා කරන්න බලාපොරොත්තු වෙන ඕනනම් ටිප් ස්විච් එක වැඩ කරන්නේත් ඇත්තටම මේක නිසා ඇත්තටම ටිප් ස්විච් එක වැඩ කරන්නේත් ඇත්තටම මේක තුලින් තමයි ටිප් ස්විච් එක වැඩ කරන්නේත් ඇත්තටම ටිප් ස්විච් එකකදී සිද්ධ වෙන්නේ මොකද්ද කියන එක මම පොඩ්ඩක් කියලා මේ කොටස අපි පාඩමට යන්න බලාපොරොත්තු වෙනවා. ටිප් ස්විච් එකක් තියෙනකොට මොකද වෙන්නේ? ටිප් ස්විච් එකකින් වෙන්නේ මොකද්ද? මේකෙදි මම මේ පරිපථේ ආපහු පාරක් ඇන්දොත් එහෙම මේ අවස්ථාව නිව්ටල් එක එතකොට ජෙනරේටරේ එතකොට නිව්ටල් එක පොළවට සම්බන්ධ වෙලා තියෙන්නේ විදුලි බලාගාරයේදී. එතකොට ටිප් ස්විච් එකක් තියුණාම මොකද වෙන්නේ කියන එක තමයි අපි ඊළඟට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේ අවස්ථාවේදී අනිත් අවස්ථාවත් මම අඳින්නම් මේක වැරදි පරිපථයේ අවස්ථාව. වැරදි පරිපථයේ අවස්ථාව ඒකත් අඳින්නම් මේ අවස්ථාවේදී. එතකොට ටිප් ස්විච් එකක් තියෙනකොට මොකද වෙන්නේ කියන එක තමයි අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඊළඟට. මේක ලයිට් වයර් එක, මේක ලයිට් එක, මේක නිව්ටල් එක. එතකොට මේක නිව්ටල් එක, මේක ලයිට් එක. මම මේ ටිප් ස්විච් එක මේකට දානවා. එතකොට මෙතන ටිප් ස්විච් එක සම්බන්ධ කරනවා මේකට. මෙතනට ටිප් ස්විච් එක සම්බන්ධ කරනවා. එතකොට මේකෙදි මම මෙතන ටිප් ස්විච් එක අඳිනවා. ටිප් ස්විච් එක මම T කියලා මම දන්නේ T වලින් දක්වනවද කියලා ටිප් ස්විච් එක. නමුත් මම මෙතන ටිප් ස්විච් එක කියන එක T වලින් ඇඳා. එතකොට මෙතන ඒ විදුලි බලාගාරේ G කියන එක. එතකොට මෙතනත් එහෙමයි මම ටිප් ස්විච් එක ඇඳා. එතකොට මේක ඒකාග්‍රයක් මේක තමයි. එතකොට නිව්ටල් එක තමයි පොළවට සම්බන්ධ වෙලා තියෙන්නේ. මේක මෙතන නෙවෙයි ඇත්තටම තියෙන්නේ. මෙතන තියෙන්නේ මේක. එතකොට මම මෙතන මේක නෙවෙයි අතර තියෙන්නේ. මෙතන තියෙන්නේ විදුලි බලාගාරයේදී. මෙතනත් ඒක විදුලි බලාගාරයට සම්බන්ධ වෙලා තියෙන්නේ. අපි මේක බැලුවොත් එහෙම ටිප් ස්විච් එකක් තියෙනවා නම් මොකද වෙන්නේ කියන එක තමයි අපි අන්තිමට කතා කරන්නේ. මේක කතා කරලා අපි ආපහු පාඩමට යන්න බලාපොරොත්තු වෙනවා. ටිප් ස්විච් එකක් තියෙනවා නම් මොකද වෙන්නේ? එතකොට මේ අවස්ථාවේදී මේ පරිපථයේ විසන්ධි වෙලා තියෙන්නේ. පරිපථයේ විසන්ධි වෙලා තියෙන්නේ. වැරදිලාවත් කවුරු හරි මේ විසන්ධි වෙලා තියෙන මේ ස්විච් එක මේ හරියෙන් අපි ඇල්ලුවයි කියලා හිතුවොත් මිනිස්සෙක් මෙහෙම
ඇල්ලුවයි කියලා හිතුවොත් මෙයා මෙහෙම ඇල්ලුවා. එතකොට මෙයාගේ ශරීරය හරහා මෙතන පඩිපතේ සම්පූර්ණ වෙනවා. එතකොට මෙයා හරහා කරන්ට් එක ගමන් කරනවා. එතකොට මොකද වෙන්නේ? මේකෙන් මේ කරන්ට් එක කියන එක ධාරාව මෙතන හරහා ගමන් කරනවා. නමුත් මේක හරහා එන්නේ මේක හරහා එන්නේ පොළව හරහා තමයි ධාරාව මෙහෙම ගමන් කරන්නේ. ඉතුරු කොටස මේ පරිපතේ සම්පූර්ණ වෙන්නේ පොළව හරහා. ඒ අවස්ථාවේදී මේකෙදී ටිප් ස්විච් එකෙන් කියරන්නේ මොකද්ද? යනවනම් අපි හිතුවතින් වතුර අපි හිතුවතින් කවුරු හරි මිනිස්සු 10ක් ගමන් කරනවා කියලා මේ පැත්තෙන් මිනිස්සු කීයක් ආපහු එනවද කියන එක ගණනය කරන එක තමයි ටිප් ස්විච් එකෙන් කියන්නේ. 10ක් ගියා 10ක් එනවනම් ඕකේ. නමුත් 10ක් ගියා කවුරු හරි එන්නේ නැත්නම් මොකද මෙහෙන් කොහෙන් හරි වෙන තැනක මේගොල්ලෝ ගිහිල්ලා කියලා. එතකොට මෙයා මෙහෙම ඉක්මනට මේ පරිපතය විසන්ධි කරනවා. ඒක තමයි ටිප් ස්විච් එකෙන් එන්නේ. මොකද මේක පොළව හරහා තමයි මේ පරිපතය සම්බන්ධ වෙන්නේ. පොළව හරහා තමයි විද්‍යුත් ධාරාව ගමන් කරන්නේ. එතකොට අපි මේක ස්විච් එක වැහුවාම මොකද වෙන්නේ? මේක හරහා ධාරාව ගමන් කරන්නේ ගියා ඒ ධාරාවම ආපහු මෙතන හරහා එනවා. එතකොට මේ අවස්ථාවේදී ටිප් ස්විච් එකෙන් එනවා ගියපු ධාරාවම. යනෝනම් I කියන එකක් එනවා ටිප් ස්විච් එක කරහා. එතකොට මේකෙදි ධාරා වෙනස කියන එක බිඳුවක් වෙනවා. එහෙනම් ටිප් ස්විච් එක ඒක කිසිම ඕෆ් වීමක් සිද්ධ වෙන්නේ නැහැ. වැරදිලාවත් මේ අවස්ථාවේදී මේ පුජ්‍යලයා මේ පොළව ඇල්ලුවා මොකද වෙන්නේ? ඒ පුජ්‍යලයා හරහා පොළව හරහා තමයි පරිපතේ සම්බන්ධ වෙන්නේ. එතකොට I කියන ධාරාවක් මෙතන ගමන් කරාට මේ එකාග්‍රයකින් මම ඒ අවස්ථාව මෙතන ඇන්දොත් එහෙම එකාග්‍රයකින් I කියන ධාරාවක් ගමන් කරනවා. නමුත් ඒක ආපහු ඒ විදුලි බලාගාරයට එන්නේ පොළව හරහා තමයි I කියන ධාරාව ගමන් කරන්නේ. එතකොට මොකද වෙන්නේ? මේ අනිත් නියුට්‍රල් වයර් එක හරහා මේකට එන ධාරාව කීයද? බිඳුවයි. එතකොට මේකේ යන ධාරාවයි එන ධාරාවයි අතර තියෙන ධාරා වෙනස I වෙනවා. එතකොට මොකද කරන්නේ? ටිප් ස්විච් එක එකපාරටම ඕෆ් වෙනවා. ටිප් ස්විච් එක ඕෆ් වෙනවා. ධාරා වෙනසක් තියෙනවා. චුම්බක ක්ෂේත්‍රයක් අතරම හදලා ඒකෙන් ටිප් ස්විච් එක ඕෆ් කරනවා. ඒක ඊළඟට මේ අවස්ථාවේදී මොකද වෙන්නේ කියන එක අපි ඊළඟට බැලුවොත් එහෙම මේ අවස්ථාවේදී කවුරු හරි පුජ්‍යලයක් මෙතන ඉන්නවා. එතකොට පුජ්‍යලයක් මෙතන ඉන්නවා. එතකොට ඒ පුජ්‍යලයා මෙහෙම මේක ඇල්ලුවොත් මොකද වෙන්නේ? මේක ඇල්ලුවොත් මොකද වෙන්නේ? ඒ පුජ්‍යලයා එතකොට මේ එන ධාරාව එතකොට මේකෙදි මේ එන ධාරාව මොකද වෙන්නේ? එතකොට මෙතනින් මේක පරිපත්‍ය විසන්ධි වෙලා තියෙන්නේ. නමුත් මෙයා මෙතන ඇල්ලුවාම මොකද වෙන්නේ? මෙයා මේ හරහා එන මේ ධාරාව මම ඒක ඇන්දොත් එම රතු පාටින් මෙතන අඳින්න මේ ධාරාව මෙයා හරහා පොළව හරහා එතකොට සම්බන්ධ වෙනවා. එතකොට පරිපතය සංවෘත වෙලා එතකොට පොළව හරහා ධාරාව ගමන් කරනවා. එතකොට මේකෙදි ටිප් ස්විච් එක බැලුවොත් එහෙම ටිප් ස්විච් එක හරහා ධාරාවක් එනවා. නමුත් ගමන් කරන ධාරාව බිඳුවක් වෙනවා. එතකොට ටිප් ස්විච් එකෙන් මේ ධාරාව වෙන තැනකට ගිහිල්ලයි කියලා දැනගන්නවා. එතකොට ඉක්මනට යා ටිප් ස්විච් එක ඕෆ් වෙන විදිහට තමයි සකස් වෙලා තියෙන්නේ. ඒක නිසා අපි ගෙදරක එහෙම නැත්නම් ඒ එක් පරිපතවල ටිප් ස්විච් එකක් තියෙනවා නම් මේ වගේ අනතුරු කියන එක ගොඩක් වෙලාවට අඩු කරගන්න පුළුවන්. ඒක ඊටාම වැදගත් වෙනවා. නමුත් මේ ටිප් ස්විච් එකෙන් මේ ධාරා වෙනස මෙතන තියෙන මේ ධාරා වෙනස කියන එක 20 මිලි ඇම්පියර් වුණොතින් ඒ මිනිස්සය නැති වෙනකොට තමයි ටිප් ස්විච් එක ඕෆ් වෙන්නේ. ඒක ඊටාම වැදගත් වෙනවා. මේ ධාරා වෙනස කියන එක අපි ගොඩක් වෙලාවට 10 මිලි ඇම්පියර් 15 මිලි ඇම්පියර් කියන ඒ සීමාවක ටිප් ස්විච් එකක් අපි භාවිතා කරනවා නම් ගොඩක්ම හොඳ වෙනවා ඇත්තටම. මේ ධාරා වෙනස මෙතන මේ දක්වපු ධාරා වෙනස කියන එක ඒ ටිප් ස්විච් එකෙන් යන ධාරාවයි ටිප් ස්විච් එකට එන ධාරාවේ වෙනස ඒක 20 මිලි ඇම්පියර් කියන එක ඊටාම අවදානම්. ඇත්තට ඒක යන්තම් ඕෆ් වෙනවා. නමුත් ඒ වෙනකොට සමහර වෙලාවට ඒ මිනිස්යාගේ වාසනාව අවාසනාව අනුව නැති වෙන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. ඒක නිසා 15 මිලි ඇම්පියර් කියන ඒ 15 මිලි ඇම්පියර් කියන
ධාරා වෙනසක් තියෙන, ඒ කියන්නේ ධාරා වෙනස 15 මිලි ඇම්පියර් වුණු හැටිය ටිප් එක ඕෆ් වෙනවා නම් එතකොට කිසිම හේතුවක් නිසා මේ පුජ්‍යලයාගේ ශරීරය හරහා මිලි ඇම්පියර් 20ක් ගමන් කරන්නේ නැහැ. එතකොට මේ මිනිස්යාට ඊතරම් ජීවිතයට අවදානමක් නැහැ ඇත්තටම. ඒක ඊටාම වැදගත් වෙනවා සාමාන්‍යයෙන්. එතකොට මේ 15 මිලි ඇම්පියර් කියන ඒ ධාරාව ගමන් නොකරන 15 මිලි ඇම්පියර් ධාරාවක් ගමන් නොකරන එතකොට ඒ 15 මිලි ඇම්පියර් ධාරාවක් ගමන් නොකරන විදියට එතකොට ඒ සකස් වෙලා තියෙනවා නම් ඒක ජීවිතයට වෙන්න පුළුවන් අවදානම අඩු වෙනවා ඇත්තටම. මේක මම සාමාන්‍යයෙන් කිව්වේ මේක ජපානයේ ඇත්තටම 15 මිලි ඇම්පියර්, ලංකාවෙත් ඒක 15 මිලි ඇම්පියර් වෙන්න ඕන ඇත්තටම. ඒ කියන්නේ පුද්ගලයෙක්ගේ නැති වෙන තියෙන ඒ ශරීරයේ ගමන් කරන විද්‍යුත් ප්‍රමාණය 20 මිලි ඇම්පියර් ඇත්තටම. ඒක නිසා මේ ප්‍රමාණයට වඩා අඩු ටිප් ස්විච් එකක් නම් භාවිතා කරන්නේ ඒකේ තරම් අවදානම ගොඩක් දුරට අඩුවීමක් සිද්ධ වෙනවා. එතකොට අපි මේ විද්‍යුතය කියන එකේ ඒ විද්‍යුතයෙන් වෙන්න පුළුවන් අනතුරු කියන එක අපි කතා කර ඇත්තටම ඒක මං හිතන්නේ දූල පුතාලට යම් තාක් දුරට ඒ විද්‍යුතය කියන එක ගැන අවබෝධයක් සිද්ධ වෙන්නේ නැති. කවදාක්වත් විද්‍යුත් කම්බියක් කඩන් වැටිලා තියෙනකොට පාරේ අල්ලන්න එපා. ඒක ඊටාම අවදානම් මං කලින් කිව්වා වගේ ඒක නිව්ටල් එක සමහර වෙලාවට පොළවට වැටලා තියෙන කම්බිය නිව්ටල් වෙන්න පුළුවන්, ලයිට් කම්බිය වෙන්න පුළුවන්. ඒක අනුව ඒකේ අවදානම වෙනස් වෙනවා ඇත්තටම. ඊළඟ කොටස අපි බැලුවොත් එහෙම ඕම් නියමය හා විදුලි ආරක්ෂාව කියන කොටස අපි ඊළඟට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඕම් නියමය හා විදුලි ආරක්ෂාව කියන කොටස අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. විදුලි අනතුරකදී මරණය ගෙන එන්නේ විදුලි අනතුරකදී මරණය ගෙන එන්නේ විද්‍යුත් විභවාන්තරයේද නැත්නම් විද්‍යුත් ධාරාවද කියලා අහනවා. අපි කලින් කතා කරා මේ කොටස පොඩ්ඩක් අපි මේ පොතේ තියෙන කොටස බැලුවොත් එහෙම විදුලි අනතුරකදී එතකොට මරණය ගෙන එන්නේ විද්‍යුත් විභවාන්තරයේද එහෙම නැත්නම් විද්‍යුත් ධාරාවද කියලා අහනවා. විදුලි ආරක්ෂාව පිළිබඳව සිතීමට පෙළඹෙන ඕනෑම අයෙකුට ඇතිවන පොදු ගැටලුව එයයි. විද්‍යුත් ධාරාව මරණය ගෙන දෙන බව සිතීමට හා එය සත්‍ය බව තහවුරු කිරීමට සාක්ෂි ඇත කියලා දක්වනවා. එතකොට මම කලින් කිව්වා වගේ ඒ විද්‍යුත් ධාරාව තමයි ඒ පුද්ගලෙක් නැති වෙන්න බලපාන්නේ. එතකොට එහෙත් වෝල්ටීයතාවය අනතුරුදායක නොවන්නේ නම් අනතුරුදායක අධි වෝල්ටීයතා විදුලි රැහැන් පිළිබඳව සලකුණු කුමන අරමුණ කුමක් විය හැකිද කියලා දක්වලා තියෙනවා. එතකොට ඒ විද්‍යුත් ධාරාව තමයි මරණය ගෙනෙන්නේ කියන එක මම කලින් කිව්ව 20 මිලි ඇම්පියර් වගේ ගියාම පුජ්‍යලේ නැති වෙන්න තියෙන හැකියාව විතාම වැඩි කියන එක. එහෙනම් මොකටද මේ අනතුරුදායක අධි වෝල්ටීයතා කියන ඒක දක්වන්නේ කියන එක තමයි මේක දක්වලා තියෙන්නේ. අපි මෙය ඕම් නියමයේ භාවිතයෙන් විසඳන්න පුළුවන් කියලා දක්වලා තියෙනවා. එතකොට වෝල්ටීයතාවය විද්‍යුත් ධාරාව හා ප්‍රතිරෝධය අතර සහ ඕම් නියමයේ යෙදුවහම අපිට ධාරාව කියන එක විද්‍යුත් විභවාන්තරයේ බෙදීම R කියලා. එතකොට ධාරාව කියන එක සමානුපාතික වෙනවා විද්‍යුත් විභවාන්තරයට. එතකොට විදුලි අනතුරකදී ශරීරය හරහා ගමන් කරන ධාරාව යනු ශරීරයේ යම් ලක්ෂ දෙකක් හරහා ඇතිවන විභව අන්තරය එම ලක්ෂ දෙක අතර ප්‍රතිරෝධයෙන් බෙදුව විට ලැබෙන අගය කියලා දක්වනවා. එතකොට මේකෙදී මේ ධාරාව කියන එක I කියන එක සමානුපාතික වෙනෝ විද්‍යුත් විභවාන්තරයට. එතකොට ඒ කියන්නේ පුජ්‍යලයා ශරීරයේ ප්‍රතිරෝධය එකයිමයි. එතකොට ඒ පුජ්‍යලයාට එතකොට ධාරාව කියන එක විද්‍යුත් විභවාන්තරයට සමානුපාතික වෙනවා. එතකොට විදුලි අනතුරකදී ශරීරය හරහා ගමන් කරන ධාරාව යනු ශරීරයේ යම් ලක්ෂ දෙකක් අතර ඇතිවන විභව අන්තරය එම ලක්ෂ දෙක අතර ප්‍රතිරෝධයෙන් බෙදුව විට ලැබෙන අගය කියලා දක්වලා තියෙනවා. එතකොට අධි වෝල්ටීයතාවය යනු
විශාල විද්‍යුත් ධාරාවක් ඇති කිරීමට සමත් ප්‍රබල විද්‍යුත් විභවයක් කියලා දක්වනවා. එතකොට විද්‍යුත් ආරෝපණ පුජ්‍යලයකගේ ශරීරය හරහා ගමන් කිරීමට වෝල්ටීයතාවක් අවශ්‍ය වෙනවා. එමෙන්ම පුජ්‍යලයකගේ ශරීරයේ විද්‍යුත් ධාරාවට දක්වන ප්‍රතිරෝධය සම්බන්ධයෙන් සැලකිලිමත් වෙන්න ඕන කියලා දක්වනවා. ශරීරයේ ස්ථාන දෙකක් අතර පවතින විභව වෙනස වැඩිවත්ම එම ප්‍රතිරෝධය ශරීර ප්‍රතිරෝධයට අනුව ශරීරය හරහා විද්‍යුත් ධාරාව ගමන් කිරීමට ඇති හැකියාව වැඩි වෙනවා කියලා දක්වනවා. එබැවින් අධි වෝල්ටීයතාවයක් ඇති විට විශාල විද්‍යුත් ධාරාවක් ඔබගේ ශරීරය හරහා ගමන් කිරීමට මෙන් ඔබට තුවාල වීමට හෝ මිය යාමට පුළුවන් කියලා දක්වනවා. ප්‍රතිලෝම වශයෙන් ශරීරය විද්‍යුත් ධාරාවට අධික ප්‍රතිරෝධයක් දක්වන විටදී පවතින වෝල්ටීයතාවය අනුව ශරීරය හරහා අඩු විදුලි ධාරාවක් ගමන් කිරීම සිදුවෙනවා කියලා දක්වනවා. ඊළඟට ශරීරය මගින් දක්වන ප්‍රතිරෝධය සෑම විටම නියත නොවේ කියන එක එය පුජ්‍යලයට හා කාලය අනුව වෙනස් වෙනවා කියලා දක්වනවා. එතකොට එය විද්‍යුත් ආරෝපණ හා සම අතර ඇතිවන සම්බන්ධතාව මත වෙනස් වෙනවා කියලා දක්වනවා. මිනිස් ශරීරයේ වැඩිම ප්‍රතිරෝධයක් දක්වන කොටස වන්නේ සමයි කියලා දක්වනවා. ඒ ශරීරයේ එතකොට වැඩිම ප්‍රතිරෝධයක් දක්වන්නේ සම කියලා දක්වනවා. ලවණ සහ khනිජ වලින් පොහොසත් නිසා දහදිය හොඳ විද්‍යුත් සන්නායකයක් ලෙස ක්‍රියා කරනවා. එමෙන්ම රුධිරයේ ඇති රසායන ද්‍රව්‍ය හා තරල වර්ග හොඳ විද්‍යුත් සන්නායක වෙනවා කියලා දක්වනවා. එබැවින් දහදියෙන් තෙත් වූ අතක් හෝ සමෙහි තුවාල සහිත පෙදෙසක් විදුලි වෛරයක් සමග ගැටීමේදී ඇතිවන හානිය පිරිසිදු වියලි සමක් හෝ ශරීර කොටසක් හා සමග ගැටෙන විට ඇතිවන හානියට වඩා බොහෝ සෙයින් වැඩි කියලා දක්වලා තියෙනවා. මේක මෙහෙම දක්වලා තියෙනවා මේ ආකාරයට මේ විදුලි ආරක්ෂාව කියන එකට ඇත්තටම. නමුත් දූල පුතාලා කවදාකවත් විදුලිය සමග ගැටෙන අවස්ථාවලට ඒවට පත් වෙන්න එපා. ඇත්තටම ඒ විද්‍යුත් ධාරාව මම කලින් කිව්වා වගේ 20 මිලි ඇම්පියර් ගමන් කරාම ඒ තුලින් වෙන්න පුළුවන් ඒ ජීවිත අවදානම බොහෝ දුරට වැඩි. ඇත්තටම ඒක ඒ පුජ්‍යලයාගේ ඇත්තටම වාසනාවත් සමහරලාට තියෙනවා. ඇත්තටම එතකොට ඒකේ දක්වලා තියෙන ආකාරයට සමහර කට්ටියගේ ඒ ශාරීරික ප්‍රතිරෝධය අඩුයි, සමහර අයගේ ප්‍රතිරෝධය වැඩි කියන එකත්. එතකොට නමුත් ඒ වෙන්න පුළුවන් බලපෑම ඉතාම වැඩි. ඇත්තටම ඒක නිසා ඒක ඒ වාසනාව අවාසනාව කියන එකට වඩා තමන් ඒ විද්‍යුතයෙන් සමග ගැටෙන්නේ නැතුව ඈත් වෙලා ඉන්න එක තමයි ඉතාම වැදගත් වෙන්නේ. විශේෂයෙන්ම ලංකාවේ තියෙන ඒ විද්‍යුත් ඒ 230 වෝල්ට් හරි ඊට වඩා වැඩි වුණොත් එතකොට අනිවාර්යයෙන් මේක ඒ ශරීරයේ එතකොට ටිප් ස්විච් එකක් තියෙනවා නම් ටිප් ස්විච් එක ඕෆ් වෙනවා. ටිප් ස්විච් එකක් තියෙනවා නම් ටිප් ස්විච් එක ගොඩක් වෙලාවට ඕෆ් වෙනවා. ඒක නිසා ඒක අවදානම යම් තා දුරට අඩු වෙනවා ඇත්තටම. නමුත් ටිප් ස්විච් එක හදිසියවත් වැඩ කරේ නැත්නම් ඇත්තටම එතකොට ජීවිත අවදානම ඉතා වැඩි වෙනවා. එතකොට ඒක නිසා මේක මේ දක්වලා තියෙන. එතකොට ඒ විද්‍යුත් විභවාන්තරය අපි කලින් කතා කරපු ඕම්ගේ නියමය අනුව එතකොට කතා කරත් එතකොට විද්‍යුත් විභවාන්තරය වැඩි වෙනකොට ධාරාව ගලාගෙන යන ශරීරය හරහා ගලන් යන පුළුවන් ධාරාව වැඩි වෙනවා කියන එක තමයි එකක් කතා කරේ. අනිත් එක මේ ශරීරයේ හැම කියන එක විද්‍යුත් ප්‍රතිරෝධකතාවයේ වැඩි කියලා කිව්වා. එතකොට ඒ පුජ්‍යලයට ඒ ප්‍රතිරෝධකතාවය වෙනස් වෙන්න පුළුවන් කිව්වේ. වගේම වෙලාව අනුව ඒ කියන්නේ හැම කියන එක ඒ හැම දහඩියෙන් තෙත් වෙලා තියෙනකොට දහඩිය කියන්නේ ලුණු කියන සම්බන්ධය වෙන. එතකොට අයන ಜಾති විද්‍යුතේ ගමන් කරනවා. පිරිසිදු වතුර විද්‍යුතේ ගමන් කරන්නේ ඇත්තටම. පිරිසිදු වතුර කියන එක විද්‍යුතේ ගමන් කරන්නේ නැහැ. නමුත් අපිරිසිදු වතුර ඒ කියන්නේ අයන හරි මොනවා හරි ලාවණ වර්ග තියෙනවා නම් තමයි විද්‍යුතේ ගමන් කරන්නේ. එතකොට ලේ කියන එක විද්‍යුතේ ගමන් කරනවා. ඒ වගේ ලුණු වතුර වගේ ඒවා විද්‍යුතේ හොඳින් ගමන් කරනවා. ඒක නිසා ඒ ශාරීරිය දාඩිය දාලා තියෙන අවස්ථාවක් එහෙම නැත්නම් තුවාල වෙලා තියෙන අවස්ථාවක් කලින් දැක්වුවා තුන. ඒ වගේ අවස්ථාවක එතකොට ශාරීරික ප්‍රතිරෝධය කියන එක අඩුවීමක් සිද්ධ වෙනවා කියන එක තමයි දක්වලා තියෙන්නේ. ඒක නිසා මේ විද්‍යුතය කියන එක ඉතාම අවදානම් දූල පුතාලා ඒක
කල්පනාකාරීව ඒක භාවිතා කරන එක ඉතාම වැදගත් වෙනවා. අපි සාරාංශය කියන කොටස කළා පාඩම අදින් මේ විද්‍යුතය කියන කොටස අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඊළඟ දවසේ ප්‍රශ්න ටික කළා තියුණොත් අපි පුඩිතුරු සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. සාරාංශය අපි බැලුවොත් එහෙම ඇතැම් ද්‍රව්‍ය එකිනෙක පිරිමැදීමෙන් එම ද්‍රව්‍ය අතර ඉලෙක්ට්‍රෝන හුවමාරු වීමක් සිද්ධ වෙනවා කියලා දක්වලා තියෙනවා. විදුලි ධාරාවක් කියලා කියන්නේ ගලා යන විදුලි ආරෝපණයක් කියන එක දැක්වුවා. සම්මත ධාරාවේ දිශාව ධන අග්‍රයේ සිට ඍණ අග්‍රය දක්වා කිව්වා. අපි කිව්වා ඍණ අග්‍රයේ ඉඳන් ධන අග්‍රයට තමයි ඇත්තටම සිද්ධ වෙන්නේ. නමුත් විද්‍යාවේදී අපි අර්ථකථනය කරන්නේ සම්මත ධාරාව විදිහට අර්ථකථනය කරන්නේ ධන අග්‍රයේ ඉඳන් ධන ආරෝපණ ඍණ අග්‍රයට ගමන් කරනවා කියන එක තමයි කිව්වේ. ඊළඟ කොටස බැලුවොත් එහෙම කෝෂයකින් ධාරාව ලබා නොගන්නා විට එහි අග්‍ර අතර පවතින විභව අන්තරය එම කෝෂයේ විද්‍යුත් ජාමක බලය කියලා කිව්වා. එතකොට ඒ කෝෂයෙන් ධාරාවක් ගන්න නැත්නම් ඒ අග්‍ර අතර පවතින විභව අන්තරය ඒ කෝෂයේ විද්‍යුත් ජාමක බලය කිව්වා. එතකොට එකෙන් ධාරාවක් ගමන් කරනකොට සමහර විට ඒ විද්‍යුත් ජාමක බලයට වඩා අඩුවීමක් සිද්ධ වෙන්න පුළුවන් කිව්වා විභව අන්තරය. උෂ්ණත්වය නියතව පවතින විට සන්නායකයක් ඔස්සේ ගලන ධාරාව එහි දෙකල අතර විභව අන්තරයට සමානුපාතික බව ඕම්ක නියමයෙන් කියනවා. අපි V සමානයි IR කියන එකේ සමීකරණයට සම්බන්ධය ඇත්තටම. එතකොට ඒ ධාරාව කියන එක ඒකේ දෙකලවර විභව අන්තරයට V සමානුපාතික වෙනවා. එතකොට I කියන එකට අනිත් පැත්ත ඇත්තටම කියන්නේ ඇත්තටම I කියන එක සමානුපාතික වෙනවා. ඇත්තට මේක මේ පැත්ත නෙවෙයි ඇත්තටම කියන්නේ අනිත් පැත්ත I සමානුපාතික වෙනවා V ට. මේක තමයි කියන්නේ. එතකොට ගාලන ධාරාව ඒකේ දෙකලවර විභව අන්තරයට සමානුපාතික වෙනවා. ඊළඟ කොටස බැලුවොත් එහෙම පරිපථයක් තුලින් ධාරාව ගැලීම වැළැක්වීමට ඇතිවන බාධාව විද්‍යුත් ප්‍රතිරෝධය කියන. එතකොට ඒ ටැප් එකක් වුණත් එහෙම ටැප් එක වැහුවාම වතුර ගලන් යන්නේ නැති වගේ. එතකොට මේ විද්‍යුත් පරිපථයක තියෙන ඒ ධාරාව ගලන් යන එකට බාධාව තමයි ඒක ප්‍රතිරෝධය කියලා කියන්නේ. ඊළඟ කොටස පරිපථයක ප්‍රතිරෝධයක සම්බන්ධ කළ හැකි ක්‍රම දෙකක් තියෙනවා. එකක් සමාන්තරගත අනිත් එක ශ්‍රේණිගත. ඒ කියන ශ්‍රේණිගත ක්‍රමයයි සමාන්තරගත කියන ක්‍රම දෙකටම ප්‍රතිරෝධක සම්බන්ධ කරන්න පුළුවන්. ප්‍රතිරෝධක පද්ධතියක සමස්ත ප්‍රතිරෝධය සමක ප්‍රතිරෝධය කියලා කියනවා කිව්වා. එතකොට ප්‍රතිරෝධක පද්ධතියේ සමක ප්‍රතිරෝධය සමස්ත ප්‍රතිරෝධයට අපි සමක ප්‍රතිරෝධය කියනවා කියලා කතා කරනවා. අපි එතකොට මේ පාඩම ඉවර කරනවා. අපි මේ පාඩමේදී සමීකරණ කීපයක් අපි ඉගෙන ගත්තා. එකක් V සමානයි IR කියන එක, අනිත් එක R සමානයි ρ L බෙදීම L කියන එක, L බෙදීම A කියන එක. ඒ වගේම අපි ඉගෙන ගත්තා R සමානයි ශ්‍රේණිගත අවස්ථාවේදී R සමානයි R1 එකතු කිරීම R2 එකතු කිරීම R3 කියන එක. ඊළඟට සමාන්තරගත අවස්ථාවේදී එක බෙදීම R සමානයි එක බෙදීම R1 එකතු කිරීම එක බෙදීම R2 එකතු කිරීම එක බෙදීම R3 කියන එක අපි ඉගෙන ගත්තා. මීට අමතරව මට මතක නැතුව ඇති සමහරට මීට අමතරව අපි ඉගෙන ගත්ත සමීකරණ තියෙන්න පුළුවන්. පොඩ්ඩක් ඒක බලන්න. ඇත්තටම ඒ සමීකරණ කියන එක ඒක වැදගත් වෙනවා. ඒක හොඳින් මතක තියාගන්න. අපි අදට පාඩම මෙතනින් අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. මේ පාඩම මෙතනින් අවසන්. අපි ලබන සතියේ ඒ